समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ බොරලැස්ගමුව එගොඩවත්ත පාර පදිංචි බුවනික සුබසිංහ මහත්මයා සහ ආර්යානී සුබසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිස. බුවනික සුබසිංහ මහත්මයාගේ ආර්යානී සුබසිංහ මහත්මියගේ තරමුණු සිහි කරලා ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, සම්බුද්ධ දේශනාවට අනුව ජීවිතේ විමර්ශනය කරන සැබෑ ශ්‍රාවකයෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ තම තමන්ගේ ස්වකීය సంతానගත ජීවිතය තුළ නිවීම තමා විසින්ම අත්දකින්න දෙයක්. ඒක ලෝකයෙන් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මං දැන් කොච්චරක් නිවිලද, මං තවත් කොච්චරක් නිවෙන්න ඕනද කියලා. තමන්ටම තේරෙනවා කෙලෙස් සහිත ගනුදෙනුව තුල තිබුණු කැළඹීමත් ධර්මමය නිවීම තුල ඇතිවෙච්ච සැබෑ ශාන්තියත් කෙබඳුද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ ස්වභාවය ඊටාම හොඳින් තේරුම් ගත්ත සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකෙක් වීමයි මේ මොහොතේ සිද්ධ විය යුතු දේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අපට මතුකොට වදාළ ධර්මයේ තුල විහරණ තුනක් තියෙනවා. තයෝ විහාරා කියලා ඒවට කියන්නේ. ඒ තයෝ විහාරා කියලා කියන්නේ තමා තුල පින්වත්නි ගොඩනගාගත යුතු ආධ්‍යාත්මික විහරණය. නිවීම පිණිස මේ විහරණ තුන තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. එකක් තමයි දිබ්බෝ විහාරෝ කියලා කියන්නේ. ඊළඟ බ්‍රහ්මා විහාරෝ, ඊළඟ ආර්යෝ විහාරෝ. එතකොට යම්කිසි විහරණයක් තුලින්, යම්කිසි භාවනාමය අත්දැකීමක් තුලින් පින්වත්නි ධ්‍යාන ලබාගෙන, ධ්‍යාන සුඛයෙන්, ධ්‍යාන සැපේ විඳිමින්, ධ්‍යානයට ඇලුණු සිතින්, ධ්‍යානයට බැඳුණු සිතින් යම් ශ්‍රාවකෙක් වාසය කරනවා නම්, යම් ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන ඉන්නවා නම් ඒකට කියන්නේ දිව්‍ය විහරණය කියලා. දිබ්බෝ විහාරෝ කිව්වේ අන්න ඒකටයි. ඒ වගේම පින්වත්නි, එතකොට මේ විහරණයන් නිතර පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ ධ්‍යානෙ උපදවා ගැනීම පිණිස එහෙමනම් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ ත්‍රිවිධ විහරණය නිවන කරා ශ්‍රාවකයා පමුණුවනවා. එක එක භාවනා ක්‍රමයක් තුලින් ධ්‍යානයේ කරා පිවිසෙනවා. ආනාපාන සති භාවනාව තුලින් ධ්‍යානයට පිවිසෙනවා. ඒක මුඛ්‍ය ඉලක්කය බුදුදහමේ නෙමෙයි. ධ්‍යානයේ උපකාර කරනවා නිර්වාණගාමී ප්‍රතිපදාව පිණිස. නමුත් ඒක බුදු සමයේ හොයාගත් පරිේශනාත්මක ක්‍රියාවලියට අදාළ දෙයක්ුත් නෙමෙයි. මොකද ಭಾರತයේ ආනාපාන සති සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදව ගත්ත අය ඕන තරම් හිටියා.
එතකොට මේ පළවෙනි ධ්‍යානයෙන් ධ්‍යාන සැපයෙන් වාසය කළා. ඒ දිව්‍ය විහරණයෙන් වාසය කරනවා කියලා එකට කියන්නේ. එතකොට එහෙම දිව්‍ය විහරණයෙන් වාසය කරපු අය ඕනතරම් ಭಾರತೀಯ සමාජයේ සිටියා මේ ඒ අය විවිධාකාර දිව්‍ය විහරණයන් පුහුණු කරමින් Tamanගේ ආධ්‍යාත්මය ගොඩනගාගෙන තිබුණා. ඒ ගොඩනගාගත් ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ ඒ අය මරණින් මතු සුගතියෙත් යන්න ඒක උදව් වුණා ඉතින්. ඒතකොට ඒ බඳු ප්‍රවේශයක් මූලික වශයෙන් ශ්‍රාවකයා ගොඩනගා ගන්න ඕන මොන භාවනාවකින් හරි කමක් නැහැ. ධ්‍යානයක් උපදවගෙන ධ්‍යාන සැපයට ඇලුම් කරමින් වාසය කරන්න ඕනේ. ඒතකොට මේ කාම ලෝකයේ පවතින සැපය කෙරෙහි යම්කිසි ප්‍රතික්ෂේපාර්ථයක්, ඒ කියන්නේ ඒවා පිළිබඳ අගය කරන, වර්ණනා කරන, ඒවම පිළිගන්න, ඒවටම බැහැගෙන ඉන්න ගතියක් තිබ්බනම් ඒක දුරු වෙන්න පටන් ගන්නවා මූලික වශයෙන්. එතකොට ඒ දිව්‍ය විහරණය කියන එක තියෙන්න ඕන. ඊට පස්සේ පින්වත්නි එතනින් එහාට ගිහින් බුදුදහමේ යෝජනාවත් එක්ක ටිකක් කිට්ටුවෙන් සම්බන්ධ වෙච්ච දෙයක් තමයි පින්වත්නි මේ බුදු සමයේ මතු කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන විහරණයන් පුහුණු කරන්න කියලා. එතකොට ඒ විහරණයන් තුලින් සමාධිය උපදවා ගන්නවා. ඒ සමාධිය උපදවා ගැනීමට කියන්නේ බ්‍රහ්ම විහාරය කියලා. බ්‍රහ්ම විහාරය. අර කබර භාවනාවක් තුලින් හරි උපදවා ගන්න ධ්‍යාන සැපය. මොකද ධ්‍යාන සැපේ අග්‍රතම සැපේ නෙමෙයිනි. ධ්‍යාන සැප දිනු කරපු අය ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය හිටියා. මොකද ඒගොල්ලෝ සදාකාලිකවම නිවීමක් ගැන දන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ අවබෝධයට පත් වෙලා බලන්නේ පළවෙනියෙන්ම මෙන්න මේ අයටයි මම උදව් කරන්න ඕන කියලා. මේ අයට මම උදව් කරන්නේ කොහොමද කියලායි උන්වහන්සේ බලන්නේ. එතකොට ඒ අය අවාසනාවකට ඒගොල්ලෝ ජීවිතෙන් සමු අරගෙනයි හිටියේ. නමුත් ඒක බුදු සමයේ ප්‍රධාන ඉලක්කය නෙමෙයි. නමුත් ධ්‍යානෙ උපදවා ගැනීම කියන එක නිර්වාණගාමී මාර්ගයට උපකාරාර්ථයෙන් වැදගත්. ඒ නිසා ඒක උපදව ගන්න ඕන. ඒකට දිව්‍ය විහාරය කියලා කියනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බඹ විහරණයන් දියුණු කරනකොට ඒ බඹ විහරණයන් තුලින් හිත සමාහිත වෙනවා. හොඳට සමාධිය උපදිනවා. ඒ සමාධිය උපදවා ගැනීම පිණිස දියුණු කරන එකට කියනවා බ්‍රහ්ම විහාරය කියලා. මුලින් කිව්වේ දිව්‍ය විහාරය, දිව්‍ය විහරණය. දැන් කියන්නේ බ්‍රහ්ම විහරණය. බ්‍රහ්ම විහරණය තුලත් නවතිනවා නම් ඒකත් බුදු සමයේ ශ්‍රේෂ්ඨයි කියලා කතා කරන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බඹ විහරණයන් පුහුණු කරන්න ඕන කියලා මතක් කළා. මොකද එදිනෙදා මානව ගනුදෙනුවටත් ඒක හරි උදව්වක්. සතර බ්‍රහ්ම විහාර, ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන භාවනාවන් දියුණු කිරීම තුල යම් කෙනෙක් සමාධිය උපදවා ගන්න එකට කියනවා බ්‍රහ්ම විහාරය කියලා. බ්‍රහ්ම විහාරය. ඊළඟට පින්වත්නි ඔය දෙකම අභිබවා ගිහින් දිව්‍ය විහරණයත් බ්‍රහ්ම විහරණයත් කියන දෙකම අභිබවා ගිහින් පින්වත්නි යම් ශ්‍රාවකයෙක් ඉති රූපං රූපස්ස සමුදයෝ රූපස්ස අත්තංගමෝ ඉති වේදනා වේදනාය සමුදයෝ වේදනාය අත්තංගමෝ ඉති සංඥා සංඥා සමුදයෝ සංඥා අත්තංගමෝ කියලා මේ ස්කන්ධයන් පිළිබඳව ස්කන්ධයන් යනු මෙයයි, ස්කන්ධයන්ගේ ඇතිවීම මෙයයි, ස්කන්ධයන්ගේ නැතිවීම මෙයයි අවබෝධ කළ යුත්තේ කියන දැක්ම සහිතව මේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයත්, ස්කන්ධයන්ගේ දුක්ඛදායක ස්වභාවයත්, ස්කන්ධයන්ගේ අනාත්මයත්, ස්කන්ධයන්ගේ පවතින විඩාවත්, රෝගයක් බවත්, ගඩුවක් බවත්, අනුන්ට අයිති දෙයක් බවත්, ශූන්‍ය දෙයක් බවත්, Tamanගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් බවත්, මේ ආදී වශයෙන් 11 තැනකදී යම් කෙනෙක් මේ ස්කන්ධ ලෝකය විපස්සනා කිරීම තුළින් එයාට පුළුවන් මගඵල අවබෝධය කරා පිවිසෙන්න, ඒ මගඵල අවබෝධය ලබන්නට යම් සමාධියක් හේතු වෙනවා නම් ඒකට අපි කියනවා ආර්ය විහරණය කියලා. මෙන්න මේ ආර්ය විහරණය කියන එක ලෝකේ කිසිම ආගමික මතවාදයක දකින්න ලැබෙන්නේ නැහැ. ආර්ය විහරණය ලෝකේ කිසිම ආගමික මතවාදයක දකින්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මේ ආර්ය විහරණයේ පිණිස අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික හිත පුහුණු කිරීමේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙන්න ඕන. මේ බුදුදහම කියන්නේ නිකන් මැජික් එකක් වගේ එකක් නෙමෙයි. බුදුදහම තුල මතුවෙන අග්‍රතම ඒකයි ප්‍රාතිහාර්ය පැත්තෙන් කිව්වත් කියන්නේ. විශිෂ්ට ප්‍රාතිහාර්ය ලෝකේ එර්දි ප්‍රාතිහාර්ය නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවක් තියෙන කෙනෙකුට එර්දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ඇත්තටම. ඒ එර්දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වුණාට එර්දි ප්‍රාතිහාර්ය කියන්නේ මේ අහසට පැන නැගලා නොඑක ආකාරයේ එර්දීන් පෙන්වන එකට කියන්නේ එර්දි ප්‍රාතිහාර්ය කියලා. නමුත් එර්දි ප්‍රාතිහාර්ය කියන්නේ බොහොම වටිනා දෙයක් විදියට බුදුදහම සැලකුවේ නැහැ. නිවනටපත් වෙච්ච කෙනෙක්ගේ එක්තරා ආධ්‍යාත්මික ප්‍රවේශයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා වැදගත් පින්වත්නි චිත්ත ස්වභාවය ඉස්මතු කොට කතා කිරීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්ය. චිත්ත ස්වභාවයෙන් ඉස්මතු කරලා කතා කරනවා. හිතේ පවතින ස්වභාවයෙන් ඉස්මතු කරලා කතා කරනවා. ඒකට කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්ය. ඔක්කොටම වඩා වැදගත්. එර්දි ප්‍රාතිහාර්යයටත් ආදේශනා ප්‍රාතිහාර්යයටත් වඩා ශ්‍රේෂ්ඨයි පින්වත්නි. ධර්මයම කතා කරනවා. පටිච්ච සමුප්පාදය, පංචස්කන්ධය, ආයතන, නාම රූප, ආස්වාදය, ආදීනවේ නිස්සරණය ආදී ධර්මයේම ඉස්මතු කරලා කතා කරනවා. ඒකට කියන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය. ඔය තුنين වැදගත්ම දේ තමයි ඔය අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය. එතකොට මේ අනුශාසනා ප්‍රාතිහාර්ය කියන එක පින්වත්නි හරිම වැදගත් අවස්ථාවක්. ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය තුලින් තමයි ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම නිවීම හදාගෙන නිකලෙස් වීම පිණිස ආධ්‍යාත්මික දොරගුල් හැරලා දෙන්නේ. තමා තුලින් අත්දැකිය යුතු ධර්මයක්, ස්වාක්කාත ධර්මයක්, අකාලික ධර්මයක්, ਸਰුව කාලයටම ගැලපෙන අතිශය චමත්කාර ජනක සුන්දර ධර්මයක් තියෙනවා. මෙන්න මෙයයි ධර්මය, මෙයයි විනය, මේ ධර්මයයි Tamanගේ ජීවිතය තුල ගලපාගත යුතු වන්නේ කියලා යම් ශ්‍රාවකෙක් Tamanගේ ජීවිතෙන් ධර්මයේ දකිනවා නම් ඒක මහා ඉහළ අවස්ථාවක් පින්වත්නි. ඒක සොළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදියට දකින ශ්‍රාවකයෙකුට අනුශාසනා ප්‍රාතිහාර්යමයි අද ප්‍රකට කළ යුතු වන්නේ. ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය ලෝකයෙන් මතුවෙනකොට මේ කාලේ ඕනෑවටත් වඩා හොඳට මතුවලා තියෙනවා. ඒ මතුවෙච්ච තැනක පින්වත්නි තම තමා විසින් ඒ මතුවෙච්ච අනුශාසනාව තුළ ප්‍රවේශමින් ලඝු වෙලා ඒ ඔස්සේ තමන්ව නිවා ගන්න වැඩපිළිවෙලකට තමන් අවනත විය යුතුයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ නොඑක ආත්ම දන්නා වූ නොඑක ආත්මයන් දක්නා වූ ස්වභාවයක් ඇද්ද? ඒ ආත්මීය ස්වභාවයේ පැනවෙන්නේ උපාදානස්කන්ධේ නිසාමයි. මේ ශාසනය ඇසූපිරූ තැන් නැති කියලා කියන්නේ අසුතවා පුතුග්ජනා කියන ස්වභාවය. ඇසූපිරූ තැන් නැති අරියාණං අදස්සාවි. ආර්ය ධර්මයට දක්ෂ නැති අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ තුල හික්මීමක් නැති නොහික්මුණු ආර්ය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල විනීත භාවයක් නැති සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයෝ දකින්න කැමති නැති. ඊට පස්සේ කියනවා සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මෝ අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ තුල නොහික්මුණු පෘථග්ජනෙක් ඉන්නවා. අන්නේ පෘථග්ජනයා එයා ආර්ය ධර්මයේ දන්නෙත් නැහැ. ඒ වගේම සත්පුරුෂයා සහ සත්පුරුෂ ධර්මය අඳුනන්නෙත් නැහැ. මේ දෙකම වැදගත් පින්වත්නි ලෝකේ යථාර්ථ අවබෝධයට. ධර්මයේ මුණ ගැහෙන්නත් ඕන, සත්පුරුෂයා මුණ ගැහෙන්නත් ඕන. සත්පුරුෂයා මුණ ගැහුනොත් සත්පුරුෂයා හරහා ධර්මය හම්බ වෙනවා. ධර්මයේ මුණ ගැහුනොත් ඒ ධර්මයේ ගෙනත් දෙන්නේ සත්පුරුෂයා. සත්පුරුෂයාගෙන් තොරව ධර්මයකුත් නැහැ, ධර්මයෙන් තොරව සත්පුරුෂයෙකුත් නැහැ. ඒකයි මේ වාක්‍ය ගොඩාක් සූත්‍රවල ගොඩක් දේශනාවල මතුවෙන්නේ. මොකද්ද? ඒ වාක්‍ය බොහොම මේ හරි ප්‍රකටව දේශනාවල මතුවෙන එකක්.
අසුතවා පුදුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. මෙන්න මේ සත්පුරුෂයා සහ ධර්මය කියන යථාර්ථය ඔබට මුණ ගැහුණොත් මේ ඒ කියන්නේ යථාර්ථය කියන්නේ සැබෑ සත්පුරුෂයා. මොකද අසත්පුරුෂයාත් සත්පුරුෂයා වගේ හම්බ වෙන්න පුළුවන්. එතකොට අසත්පුරුෂයා සත්පුරුෂයා මේ අසත්පුරුෂයා හම්බුනොත් සත්පුරුෂයා විදියට එතන එයා ලොකු අමාරුවක ලොකු ගැටලුවකට පැටලෙන්න වෙනවා. ලොකු අර්බුදයකට යා මුහුණ දෙනවා. ඒ නිසා පින්වත්නි සත්පුරුෂයා හම්බෙන්නත් ඕන, ඒත් එක්කම ධර්මය හම්බෙන්නත් ඕන එළියේ. ධර්මයයි සත්පුරුෂයයි දෙන්නම එළියෙන් හම්බ වෙනකොට පින්වත්නි ඒ සත්පුරුෂයා හරහා ධර්මයේ මතු වෙනකොට ඒ පුද්ගලයා විසින් ඒ සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙනකොට ඒ හික්මීම තුල තමයි මේ ස්කන්ධයන්ගේ යථාර්ථය තේරුම් ගන්නේ. අන්ධබාල පෘථග්ජන භාවයේ තුල නම් තවමත් වාසය කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සප්පුරිස ධම්මෝ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති. එයා හැම වෙලාවකම රූපයයි ආත්මයයි වශයෙන් දකින්නේ. රූපවන්තානං වා අත්තානං කියලා පින්වත්නි මෙතන කියන්නේ රූපය ආත්මය කෙරෙහියෝ තියෙනවා කියලා හිතනවා. ආත්මය රූපය කෙරෙහියෝ තියෙනවා කියලා හිතනවා. රූපස්මින් වා අත්තානං. මේ ආත්මීය ස්වභාවයක් මම කියලා ස්වභාවයක් රූපයට පවරගෙන ඉන්නවා. කොයි රූපයටද? මේ තමන්ගේ රූපයට. ඉතින් මේක ගැඹුරින් විමසනකොට තේරෙනවා අපි මේ ස්කන්ධයන් ගැන කියපු දේශනාවලිනුත් තේරුම් ගන්න ඇති. හැම වෙලාවකම ඔබේ චින්තන රටාව දිහා පින්වත්නි පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔබ ටිකක් මේ ලෝකය දිහා හිතන විදිහ පොඩ්ඩක් බලාගෙන ඉන්න. කොහොමද ඔබ ලෝකය ගැන හිතන්නේ? ඔබට හැම වෙලාවකම ලෝකය පේන්නේ, ඒ කියන්නේ මේ ඔබේ හිත දිහා බලාගෙන ඉන්න ඔබට තේරෙවි හැම වෙලාවකම ඔබට හිතෙන්නේ මේ රූපය ආත්මවත් කියලා. ඒ කියන්නේ මේ රූපය තුලමයි මම ඉන්නේ කියලා හිතෙන්නේ. මා තුල රූපයක් තියෙනවා කියලා හිතාන ඉන්නවා. මේ රූපේ මගේ කියලා හිතනවා. මම කියන්නේ මේ රූපයට කියලා හිතනවා. ඒ කියන්නේ මේ ඔබට පේන ඕලාරික කයට මම කියලා ඔබ හිතාගෙන එකට බැහැගෙන ඉන්නවා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් බුද්ධ දේශනාවෙත් තියෙනවා මහණෙනි මම අන්තිම වතාවට ඔබලා ආමතනවා. එහෙමනි ධර්මයේ තියෙන්නේ. හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ. මහණෙනි මම නුඹලා අන්තිම. ඒතකොට බුදුරජාණන් වහන්සේත් මම කියන වචන භාවිතේ කරානි. එතන පින්වත්නි මේ සම්මුති ඥානය කියන එක අපිට හොඳට තියෙන්න ඕනේ. සම්මුතියේදී අපිට මම කියලා එකක් පාවිච්චි කරන්න වෙනවා. නමුත් පරමාර්ථයක් විදියට බැලුවාම අපි තේරුම් අරගෙන ඉන්න ඕන මම කියලා ස්වභාවයක් පනව ගන්න, පවර ගන්න තැනක් නැති බව. නමුත් සාමාන්‍ය කෙනෙක් ලෝකයේ හැම වෙලාවකම මේ රූපයට මම කියලා හිතාගෙන ඉන්නවා. මේ රූපේ මගේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මම මගේ කියන ස්වභාවයේ නිසාම රූපේ වෙනුවෙන් අපිට ගොඩාක් දේවල් කරන්න වෙලා තියෙනවා. රූපේ වෙනු කොණ්ඩේ නඩත්තු කරන්න වෙලා තියෙනවා. ශරීරේ නඩත්තු කරන්න වෙලා තියෙනවා. ආහාර පාලනය කරන්න වෙලා තියෙනවා. ආහාර ගන්න වෙලා තියෙනවා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ මොකක් නිසාද පින්වත්නි? මේ ඔක්කොම වෙලා තියෙන්නේ රූපය තුල ආත්මයක් ඇතයි කියලා අපි හිතාගෙන ඉන්න නිසා. ඒක සම්පූර්ණයෙන් ගිහියෙකුට අත්හැරලා දාන්න බෑ. නමුත් මේකේ යථාර්ථයේ තේරුම් හොඳට නාන්න ඕන, කන්න ඕන, අඳින්න ඕන, ඒ ඔක්කොම කරන්න ඕන. ඒවා ඉස්තරම් විදියට කරගත්තට කමක් නැහැ. හැබැයි මේ සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඒ ටික කරන්න. හැබැයි රූපය කියන එක තුල ආත්මීය ස්වභාවයක් පනවාගෙන පවරාගෙන සිටින ජීවිතය ඔබට අතහැරලා දාන්න වෙනවා. මේක අතහැරලා දැම්මොත් විතරයි සෝවාන් වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයිනේ. ඕකටම නිපින්වත්නි. සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කියන්නේ මේ රූපයේ ඇත්ත කතාව තේරුම් ගන්නවා කියන එකයි. සාමාන්‍යයෙන් අශෘතවත් පෘථග්ජනයා, ඒ කියන්නේ සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැති සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැති ශ්‍රුතවත් භාවයකුත් නැති
කෙනා හැම වෙලාවකම කල්පනා කරන්නේ කොහොමද? රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තානං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං කියලා ඔහොම හිතනවා. ඔය විදියටම විඳීම් ගැනත් හඳුනා ගැනීම ගැනත් ඒවාට අනුව හිතේ ජනිත වන සිතුවිලි ගැනත් තමා තුළ පහළ වෙන චක්කු විඥාන සෝත විඥාන ආදී විඥානස්කන්ධේ පහළවීම තුලත් හැම වෙලාවකම එයා කල්පනා කරනවා ආත්මීය ස්වභාවයක් හැටියට. ආත්මීය සහ මේ කතා කරන දේවල් එකක් හැටියට. මේ ස්කන්ධයන් සහ ස්කන්ධයන් ආත්මීය කෙරෙහි පවතිනවා කියලා හිතනවා. ආත්මීය පවතින්නේ ස්කන්ධයන් කෙරෙහි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ අවිද්‍යා සහගත කල්පනාව අයින් වුණාට පස්සේ ඒ අයින් වෙච්ච තැනක අපි කියනවා සක්කාය දිට්ඨිය නිරුද්ධ වුණා කියලා. සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙච්ච තැනක තමයි ශ්‍රාවකයාගේ හිත අවබෝධයේ පැත්තට නැමෙන්නේ. අවබෝධයේ පැත්තට නැමෙන්නේ. එතකොට මේ පොදුවේ ඇත්තටම මේ රූපය පිළිබඳව ආත්මීය භාවයක් පවරාගෙන පනවාගෙන ඉන්නේ රූපයේ ඇත්ත කතාව දන්නේ නැති නිසා. මේ රූපේ නිරෝධ ධර්මයක් කියලා. මේ රූපේ නිරන්තරයෙන් නිරුද්ධ වෙවි යන ස්වභාවයට අයිති දෙයක් විදියට ඒ ශ්‍රාවකයාට දැක ගන්න බැරි වීමේ අවදානම නිසා තමයි එයා මේ රූපය තුල මගේ ආත්මය කියලා පනවාගෙන පවරාගෙන කටයුතු කරන ස්වභාවයක් ඒ පුද්ගලයා තුල පවතින්නේ පින්වත්නි. එතකොට මෙබඳු දෘෂ්ටියක් පවතිනකොට ඉති අයංචේව සමනුපස්සනා අස්මීති චස්ස අවිගතං හෝති අස්මීති කෝපන භික්කවේ අවිගතෝ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්කන්ති හෝති චක්කු ඉන්ද්‍රියස්ස සෝත ඉන්ද්‍රියස්ස ගාන ඉන්ද්‍රියස්ස ජීවහින්ද්‍රියස්ස කායින්ද්‍රියස්ස අත්ති භික්කවේ මනෝ අත්ති ධම්මා අත්ති අවිජ්ජා ධාතු. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය හේතුන් නිසා උද්ගත වුණා කියන දැනීම නැතිකොට ඒ දැනීම ඇති වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශ්‍රුතවත් භාවයෙන්. අහගත්ත ධර්මයේ තුලින් ඒ නුවණ එන්නේ. ඒ අහගත්ත ධර්මයේ තුලින් තමයි යාට ඒ බඳු නුවණක් මතුවෙන්නේ. කෙබඳු නුවණක්ද? එයාට තේරෙනවා මේ සත්පුරුෂයා සහ සත්පුරුෂ ධර්මයේ කියන්නේ කෙබඳු ස්වභාවයකක්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියන්නේ කෙබඳු ස්වභාවයක්ද කියන එක පිළිබඳ තමන් දායාද වුණාම, ඒ කියන්නේ ධර්මයේ සහ සත්පුරුෂයා එළියෙන් හම්බ වුණ ගමන් සැබෑ ධර්මයයි සත්පුරුෂයයි දෙන්න හම්බ වුණ ගමන් එයා ඒ සැබෑ ධර්මයේ සත්පුරුෂයා හරහා සමපාත වෙනකොට, එකතු වෙනකොට, සංයෝග වෙනකොට ඒ සංයෝග වීම නිසාම පින්වත්නි මේ කාරණේ ගැන තේරුම් ගන්න. කොමන කාරණයක් ගැනද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පහ හේතුන් නිසා ඇති වෙනවා. රූපය ආහාරය නිසා ඇති වෙනවා. අවිද්‍යාව නිසා ඇති වෙනවා. කර්මය නිසා සමුදය වෙනවා. වේදනාව ස්පර්ශය නිසා සමුදය වෙනවා. අවිද්‍යාව නිසා සමුදය වෙනවා. තණ්හාව නිසා සමුදය වෙනවා. මේ විදියට එයා දැනගන්නවා. සංඥාව ස්පර්ශය නිසා සමුදය වෙනවා. අවිද්‍යාව නිසා සමුදය වෙනවා. තණ්හාව නිසා සමුදය වෙනවා. කර්ම භවය නිසා සමුදය වෙනවා. සංකාරය ස්පර්ශය නිසාද? අවිද්‍යාව නිසාද? තණ්හාව නිසාද? කර්ම භවය නිසාද සමුදය වෙනවා. විඥානයේ නාම රූප නිසාද? අවිද්‍යාව නිසාද? කර්ම භවය නිසාද? තණ්හාව නිසාද සමුදය වෙනවා. මේ විදියට ඒවා ඇති වෙනකොට අවිද්‍යා සහගත භාවයන් Taman තුල උපදිනකොට මේවා සමුදය වෙන බවත්, අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ලෝකේ සියලුම ධර්ම නිරුද්ධ වී යන බවත් එයා තේරුම් ගත්තට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයා තුල අර මම වෙමි කියන හැඟීම දුර වෙලා යනවා. මම වෙමි කියන හැඟීම. හැබැයි මේ මම වෙමි කියන හැඟීම අයින් කර ගන්නවා කියන එක ලේසි නෑ. මම වෙමි කියන හැඟීමට අපි ඒකට කියන්නේ අස්මිමානය කියලා. මම වෙමි කියලා හැඟීමක් පවතිනවා. එතකොට මේ ඉති අයංචේව සමනුපස්සනා අස්මීති චස්ස අවිගතං හෝති
මම වෙමි යන තණ්හාමාන දෘෂ්ටියෙන් ගැනීමක් ඇති වෙලා තියෙනවා සත්පුරුෂයා සහ ධර්මයේ හම්බ වුන් නැතිකම නිසා. ඒකයි මේ ධර්මයේ හැම වෙලාවකම කියන්නේ මූලික දේ තමයි එළියෙන් ධර්මයේ සහ කල්යාණ මිත්‍රයා ඉන්න ඕන. සත්පුරුෂයයි ධාත්පුරුෂ ධර්මයයි දෙක හම්බ නොවුනොත් පින්වත්නි මේ කාරණා දෙක නැති තැනක කොයිතරම් යාට යෝනිසෝ මනසිකාරය තිබ්බත් හරියන්නේ නැහැ. කොයිතරම් උනන්දුව තිබ්බත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ පුදුම උමනාවක් තියෙනවා. නමුත් උවමනාව තිබ්බට මදි. නුවණින් විමසීම විතරක් තිබ්බට මදි. නුවණින් විමසන්න එළියෙන් ධර්මයක් එන්න ඕන. යෝනිසෝ මනසිකාරය තිබ්බට මදි ධර්මයක් එන්න. මොකද ධර්මය හම්බ වුණාම තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තියකට යා බැහැගන්නේ. දැන් සමහර කාල තිබුණා ධර්මී නෑ. ධර්මයේ සංඥාවක් නෑ සමහර කාල. ඉතින් අනාතයි මිනිස්සු. මේක දුකයි කියලා තේරෙනවා. නමුත් විකල්පයක් නෑ. බලන්න යාට යෝනිසෝ මනසික නුවණින් විමසීම තියෙනවා. මේක දුකයි කියලා තේරෙනවා. නුවණින් විමසීම තුළ ධර්මානුධම්ම ප්‍රතිපත්තියට බැහැ ගැනීම පිණිස සුදුසු ධර්මයක් ලෝකේ නැති වුණොත් එයා අනාතයි. ඒ බඳු ධර්මයක් නැති තැනක අනාතයි. ඒ බඳු ධර්මයක් නැති වෙච්ච තැනක යාට මහා ලොකු යහපතක් කරගන්න බෑ. දැන් එදා උපතිස්ස කෝලිත කියන දෙන්නාට ආස්වාදයේ ගැන යම් කලකිරීමක් ඇති වුණානේ අර ගිරග්ග සමාජය උලල බලලා. ඒ අයට ජීවිතේ එපා වුණා. එතකොට ඒ අයට ජීවිතේ එපා වෙනකොට ඒගොල්ලෝ මේ ගුරුවරු ඇසුරු කරපු අය ඒ ගුරුවරුන්ගෙන් ප්‍රාමාණික ධර්මයක් නැහැ. මේගොල්ලන්ට නුවණින් විමසීම තියෙනවා. නමුත් එළියෙන් ප්‍රාමාණික ධර්මයක් නැහැ. එළියේ ප්‍රාමාණික ධර්මයක් නැති තැන තමයි උපතිස්ස කෝලිත කියන දෙන්න ගිරග්ග සමජ්ජ බලලා එළියට ඇවිල්ලා කියන්නේ මේ ආස්වාදයේ මහ බොරුවක්. මේක සැබෑවටම සත්‍ය වශයෙන් පවතින සාරයක් නෙමෙයි. මේ තුල අපි හිතන ආස්වාදනීය රසය නැහැ. අපි මේ තුල යම් හරයක් සාරයක් තියෙනවා කියලා හිතුවට මේ ලෝකේ අපි හිතන සාරේ නැහැ. ඒ නිසා අපි මීට වඩා සරුසාරවත් දෙයක් හොයමු. ඒතර ඒ අයට නිශ්චිත ධර්මයක් තිබුණේ නැහැ. දැන් සංජය වගේ අය ඇසුරු කරා. සංජය බෙල්ලට්ටිපුත්ත වගේ අය. නමුත් ඇසුරු කළාට ඒ අයට සත්පුරුෂ ධර්මයේ නැහැ. ඒ හම්බුනේ. තමාව නිවන්න පුළුවන් ධර්මයේ හම්බුන්නේ නැහැ. ඒ නිසා බලන්න සත්පුරුෂයෙක් නැති තැනක තමයි ඒගොල්ලෝ හිතන්නේ කමක් නැහැ අපි හොයාගෙන යමු. ඔබට හම්බුනොත් ඔබ මට ඇවිල්ලා කියන්න. මට හම්බුනොත් මං ඔබට ඇවිල්ලා කියන්නම් කියලා හොයාගෙන යනකොටනේ අර අස්සජී මහරහතන් වහන්සේ වඩිනවා දැකලා පිටිපස්සෙන් ගිහින්. අස්සජී මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහින් අස්සජී මහරහතන් වහන්සේ ළඟදී උන්වහන්සේට වන්දනා කරලා ටිකක් පොඩ්ඩක් ගරු බුහුමන් කරලා වන්දනාව ගැනත් හරියට අදහසක් තියෙන්න නැතුව ඇති. ගරු කරලා මේ ඔබ වහන්සේ බොහොම හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ බොහොම ඉරියව් ශාන්තයි. ඔබ වහන්සේ දැක්කහම නිවිච්ච බවක් පේනවා. ඇත්තටම ඔබ වහන්සේ කෙබඳු ධර්මයකටද ප්‍රිය කරන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? එතකොට දැන් බලන්න අස්සජී මහරහතන් වහන්සේ කියන කාරණේ. මගේ ගුරුවරයා ගැන කියන්න මමත් ගොඩක් දන්නේ. බලන්න රහත් නිකලෙස් නමුත් උන්වහන්සේ කියනවා මම මගේ ගුරුවරයා ගැන කියන ගොඩාක් දන්නේ නැහැ. එහෙමනම් අපිට මේ ගොඩාක් ඒවා උමනා නැහැ නිවෙන්න. දැන් අස්සජී මහරහතන් වහන්සේම කියනවා මම දන්නේ නැහැ ගොඩක් කියන. හැබැයි මට පදනම පැහැදිලි. පදනම තේරෙනවා. මොකක්ද පදනම? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හේතුන් නිසා ඇතිවෙන ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන කතාන්දරයක් කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන වචනේ ඇහුණා විතරයි අවබෝධයටපත් වුණා. එහෙමනම් මේ පටිච්ච සමුප්පාද පදනම තේරුම් ගන්නයි තියෙන්නේ. පටිච්ච සමුප්පාද පදනම තේරුම් ගත්ත තැනක ලෝකේ ගැට ගැහෙන විදිහ ඊටාම පැහැදිලිව තේරෙනවා. අද මිනිසුන්ට පින්වත්නි ධර්මී විශ්වාස කරගන්න බැරි වී අවුල තියෙන්නේ.
එක එක පුද්ගලික සරණවල් වලට අහුවෙලා ස්වාමින් වහන්සේලාගේ හිස් කතාන්දර වලටත් සමහර වෙලාවට අහුවෙලා ගිහියොන්ගේ හිස් කතාන්දර වලටත් අහුවෙලා ස්වාමින් වහන්සේලාගේ මතයටම හිස නමාගෙන ඉන්න ගතියක් තියෙන තාක්කල් ගිහියෙකුටත් නිවෙන්න බෑ. මේ කියන ඒවාවත් ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕනේ නැහැ. සමහර ස්වාමින් වහන්සේලා කියන කරන දේවල් නිසා මේ සමස්ත සංඝයාටම ගර්හා කර නිඳා කර යන බොහොම අවඥාවෙන් බලන හරියට තිසරණියවත් නැති පන්සිල්වත් නැති පිරිසකට ධර්මයේ සැබෑ පිළිසරණක් කොහොමද ලබා ගන්න කියලා අපිට නම් හිතා ගන්න බෑ. ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා විශ්වාස කරගන්න පින්වත්. ඒ විශ්වාසය නැත්තම් ධර්මය අල්ලන්න බෑ. මොන්නතරම් පරිකල්පන ඥානයක් තිබුණත් මොන්නතරම් කුසලතාවයක් තිබුණත් නිවෙන්න බෑ. නිවීම ලේසි නෑ. නිවීම අමාරුයි. නිවීම දුෂ්කරයි පින්වත්නි. නිවීම දුෂ්කරයි. බුද්ධ දේශනාවේ තියෙනවා එක තැනක පළවෙනි රහතන් වහන්සේලා බිහි වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් හොයාගෙන වැඩියා. පස්වග මහණුන් හොයාගෙන වැඩියාම ඒ අය කල්පනා කළා ඔය ශ්‍රමණ ගෞතමයා දෙන්නේ අවබෝධ කරගන්න බෑ. අපි අපේ වැඩක් බලනිමු. එයා ඇවිල්ලා ඔය ඉන්න තැනක ඉන්න තැන කියලා කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ එකඟතාවයකට ආව නෑ. ශාක්‍ය රජ කෙනෙක් නේ. අපි පුටුවක් ලෑස්ති කරලා දෙමු. එච්චරයි. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩලා ධර්මී කියද්දි මේ එක්කෙනෙක්වත් විශ්වාස කළේ නෑ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ නෑ. බුද්ධත්වයේ විශ්වාස කළේ නෑ. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාවක් දැකපු අය මේ අය විශ්වාස කළේ නෑ. කොණ්ණඤ්ඤට බුදුරජාණන් වහන්සේ කියනවා කොණ්ණඤ්ඤ ඔබලා අහලා තියෙනවද මම පාරමී ධර්මයන් පූර්ණේ කරන කාලේ කෙලිසෙල්ලමටවත් බොරු කිව්වා කියලා අහලා තියෙනවද? පාරමී ධර්මයන් පූර්ණේ කරන කාලේ සංසාරේම නෙමෙයි. නෑ. අපි එහෙම අහලා නෑ. බුද්ධත්වයේ ගැන අපි ගොඩක් දේවල් අහලා තියෙනවා. නමුත් බෝධිසත්වවරයෙක්ගේ බඳු චර්යාවක් ගැන අපි අහලා නැහැ. හොඳයි. ඔබ මගේ දුෂ්කර ක්‍රියාව දැක්කා. මම කැලෑවේ විවිධාකාර බෘත සමාදන්ව කුසට ආහාර ගන්නේ නැතුව වනාන්තරයේ අධිකව දුක් දෙමින් ගත කරපු ජීවිතේ ඔබලාගේ ඇස් වලින් දැක්කා. ඒ බඳු දුෂ්කර ජීවිතයක් ගෙවපු මගේ දුෂ්කර ක්‍රියාව සාමාන්‍ය කෙනෙකුට දරන්න බැරි මේ මහ පොළොවටවත් දරා ගන්න බැරි බවත් ඔබලා දන්නවා. ඒ බඳු එකක් දැසෙන් දැකගත් පිරිසක් ඔබ. ඔබලාට මතකද මම බෝධිසත්වවරයෙක් විදියට දුර්ගේශ්වරී වලට ගිහින් ඒ දුර්ගේශ්වරී වල ගත කරපු ජීවිතයේ තුලදීවත් ඒ කාලය තුලදීවත් මම බොරු කිව්වා කියලා ඔබලා අහලා තියෙනවද කියලා අහනවා. මම නිකන් බොරු කිව්වා කියලා ඔබලා අහලා තියෙනවද කියලා අහනවා. නෑ, අපි අහලා නෑ. එබ්බඳු දුෂ්කර ක්‍රියාවක් කරන කාලෙවත් නිකන් මම එහෙන් මෙහෙන් විහිළුවටවත් බොරුවක් කිව්වා කියලා ඔබලා අහලා තියෙනවද? නෑ, අපි එහෙම අහලා නෑ. එහෙනම් දැන් ඔබ හිතනවද අද ඇවිල්ලා මම බුදු වුණා කියලා ඔබට බොරු කියයි කියලා? ඔබලා මාව සැක කරන බව ඇත්ත. හැබැයි ඔබලා හිතනවද අද ඇවිල්ලා පාරමී ධර්මයන් පූර්ණේ කරන කාලෙවත් දුෂ්කර ක්‍රියාව කරන කාලෙවත් බොරු නොකියපු මම අද නුඹලා ඉස්සරහට ඇවිල්ලා බොරු කියයි කියලා හිතනවද? එහෙම කියනකොට කොණ්ණඤ්ඤ පිළිගත්ත ඇත්ත. මේ කියන කතාව ඇත්ත. මුන්වහන්සේ බොරු කියන කෙනෙක් නෙමෙයි, බොරු කරන කෙනෙක් නෙමෙයි. කොණ්ණඤ්ඤ විතරක් බුදුරජාණන් වහන්සේ පිළිගත්ත. එයා විතරක් සෝවාන් වුණා. අන්න ඔතනම අද මිනිසුන්ට පැටලිවිලා තියෙන්නේ. බලන්න, එයා විතරයි බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ. එයා විතරයි සෝවාන් වුණේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න පුළුවන් තැනකට Tamanගේ ශ්‍රාවක භාවය හදාගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා
මේ තණ්හාමාන දිට්ටි වශයෙන් ගොඩනගාගත්ත දෘෂ්ටිගත වීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ශ්‍රමණීක් තුල බ්‍රාහ්මණීක් තුල දකින මේ දෘෂ්ටිගත වීමට හේතුව ආර්ය ධර්මයේ දක්ෂ නැහැ, ආර්ය ධර්මයේ තුල හික්මිලා නැහැ, ආර්ය ධර්මයේ තුල නොහික්මුණු භාවය, නොදක්නාකම, සත්පුරුෂයාට ප්‍රිය නැති භාවය, සත්පුරුෂ ධර්මයට දක්ෂ නොවිච්ච භාවය, සත්පුරුෂ භාවය තුල නොහික්මුණු භාවය නිසාමයි ඒ පුද්ගලයා තුල ඒ බඳු තත්වයක් උද්ගත වුනේ. මේ බඳු දෘෂ්ටි වශයෙන් තමා තුළ පවතින මම වෙමි යන තණ්හා මාන දෘෂ්ටීන්ගේ ඇතිවීම, මම වෙමි යන වශයෙන් ගැනීම නිසා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, මේක එහෙමයි තියෙන්නේ. අස්මීති කෝපන භික්කවේ අවිගතෝ පච්චන්නං ඉන්ද්‍රියාණං අවක්කන්ති හෝති චක්කු ඉන්ද්‍රියස්ස, සෝත ඉන්ද්‍රියස්ස, ගාන ඉන්ද්‍රියස්ස, ජීව ඉන්ද්‍රියස්ස, කාය ඉන්ද්‍රියස්ස අත්ති භික්කවේ මනෝ අත්ති ධම්මා අත්ති අවිජ්ජා ධාතු. මෙන්න මේ විදියට මම වෙමි යන ස්කන්ධයන් තුල පවතින තණ්හාමාන දෘෂ්ටිගත වීමේ ස්වභාවය නිසාමයි පින්වත්නි හැම වෙලාවකම අපේ ජීවිතය තුල පංචේන්ද්‍රයන්ගේ පහළවීමක් ඇති වෙන්නේ. මේ ඉන්ද්‍රියන්ගේ පහළවීමක් ඇති වුණේ අන්න ඒකයි. ඒතර මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය ඇති වුණේ මම වෙමි කියන දෘෂ්ටිගත වීම නිසායි. ඒ ඉන්ද්‍රියන්ගේ පහළවීම නිසා පින්වත්නි ඒ කියන්නේ ඉන්ද්‍රියන් දායාද වෙච්ච නිසා එතන පින්වත්නි සිත තියෙනවා, අරමුණුත් තියෙනවා, අවිද්‍යා ධාතුවක් තියෙනවා. ඔය ටික එකතු වුණාට පස්සේ අවිද්‍යා සහගත ආයතන ලෝකයකටයි විවෘත වෙන්නේ. එහෙමනම් මේ චක්කු ඉන්ද්‍රිය, ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රිය, මේවා තමා තුළ නැවත නැවත සංසාරේ මුණ ගැහෙන්නේ මොකක් නිසාද? නැවත නැවත මුණ ගැහෙන්නේ මම වෙමි කියන හැඟීම මේ ස්කන්ධයන් තුළ පවත්වන නිසා. මෙතනමයි ලිහා ගන්න තියෙන්නේ, වෙන තැනක නෙමෙයි. එතකොට මේ ඉන්ද්‍රියන් නැවත නැවත අනාගතයට පහළ වෙනවා. ඒවා පහළ වුණාට පස්සේ ඒ පහළ වෙනකොට එතන හිතක් තියෙනවා නම්, හිත නැත්තම් මොකක්වත් බෑ. නිකන් ඉන්ද්‍රිය තියෙන්න පුළුවන්. ඉන්ද්‍රිය තියෙන්න පුළුවන්. එතන හිත නැත්තම්, අරමුණක් නැත්තම්, අවිද්‍යා ධාතුවක් නැත්තම්, මේ වචනේ හරි විශේෂ. අවිද්‍යා ධාතුවක් නැත්තම් එතනින් එහාට තණ්හාව හදලා දෙන්න පුළුවන් ක්‍රියාවලියක් නැහැ. එහෙමනම් මේ ඉන්ද්‍රියනුත් යථා පරිදි ක්‍රියාත්මක නම්, ඇසත් හොඳට තියෙනවා නම්, කනත් හොඳට තියෙනවා නම්, නාසය දිව කය කියන ඒවත් හොඳට තියෙනවා නම්, සිතත් තියෙනවා නම්, ඒ ඔස්සේ සිත පහලත් වෙනවා නම්, අරමුණුත් තියෙනවා නම්, මොනවද අරමුණ? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස අරමුණුත් තියෙනවා නම්, අවිද්‍යා ධාතුවක් තියෙනවා නම්, අවිද්‍යා ධාතුවක් තියෙනවා නම් වැඩේ අවුල්. එතකොට අවිද්‍යා ධාතුව පවතින්නේ අර මුලින්ම කියපු ස්කන්ධයන්ගේ යථාර්ථය නොදකපු නිසා. ඒක නොදැක්කේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය නැති නිසා. ආර්ය ධර්මියත් සත්පුරුෂයත්, ආර්ය ධර්මයේ තුල සත්පුරුෂ ධර්මියත් මුණ නොගැහිච්ච නිසා. ඒක මුණ නොගැහිමයි ගැටලුව. අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස අසුතවතෝ පුතුග්ජනස්ස අස්මීති පීතිස්ස හෝති. මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත ස්පර්ශයන් උපන් විඳීමක් ඇති වෙනකොට ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාට මම වෙමි කියන හැඟීමටම පොහොර ලැබෙනවා කියනවා. මොකද්ද? අවිජ්ජා සම්පස්සජේන. ඇයි අවිජ්ජා සම්පස්සජේන කියලා කියන්නේ මෙතන? අවිජ්ජා සම්පස්සජේන කියලා කියන්නේ ඉන්ද්‍රියක් තියෙනවා, පංචේන්ද්‍රයන්. ඒවත් තියෙනවා ක්‍රියා යථා පරිදි. සිතක් තියෙනවා. එතකොට අරමුණුත් තියෙනවා. අවිද්‍යා ධාතුවක් තියෙනවා. ස්වභාවයෙන්ම අවිද්‍යා ධාතුව හිත තුළ ක්‍රියාත්මකයි. ඒ අවිද්‍යා ධාතුව අවිද්‍යාවේ තිමිර පටලේ බිඳ දාන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විසින්, සත්පුරුෂයා විසින්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට සත්පුරුෂයා සහ බාහිරින් ධර්මය
මුණ ගැහිම. ඒ ධර්මයේ තුලින් තමයි රූපේ මෙසේ රූපේ ඇතිවීම, මෙසේ රූපේ නැතිවීම, මෙසේ රූපේ ආස්වාදය, මෙසේ රූපේ ආදීනවේ, මෙසේ රූපේ නිස්සරණය, මෙසේ කියලා යථාර්ථ අවබෝධයට විවෘත කරන්නේ. එතකොට තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ, අවිද්‍යාවේ ප්‍රතිපක්ෂය, අවිද්‍යාවේ අනිත් පැත්ත. අවිද්‍යාවේ අනිත් පැත්ත තමයි සම්මා දිට්ඨිය. විද්‍යාව කියන්නේ තෝකටම තමයි, වෙන මොකටවත් නෙමෙයි. සම්මා දිට්ඨිය හරි දැක්මක් උපදිනවා. ඇයි දැන් තියෙන්නේ වැරදි දැක්මක්, ආත්ම දෘෂ්ටියක් පවත්වනවා රූප වේදනා සංඥා සංකාර විඥාන තුල. නමුත් මේවා පිළිබඳ අස්සාදාදීනව නිස්සරණත් එක්ක මේවා කියන්නේ රූපය කියන්නේ කුමක්ද, ඇතිවීම කියන්නේ කුමක්ද, නැතිවීම කියන්නේ කුමක්ද කියලා මෙන්න මේ නුවණ ඇති වුණාට පස්සේ ඒ නුවණ ඇති වෙච්ච තැනක පින්වත්නි පංචේන්ද්‍රයන්ගේ පහළවීමක් වෙනවා. එතකොට පංචේන්ද්‍රයන් පහළ වෙනකොට ඉන්ද්‍රියන් යථා පරිදි ක්‍රියාත්මක වෙන ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. සිතක් තියෙනවා. සවිඥානික භාවයක් එහෙනම් තියෙනවා. අරමුණුත් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයෙන් මේ ලෝකේ අරමුණුත් තියෙනවා. අවිද්‍යා ධාතුවක් තියෙනවා. මොකද අර ලෝකේ කල්පනාවම අවිද්‍යා සහගතයි. මොකද ධර්මයේ සහ සත්පුරුෂය හම්බෙලා නැහැ. ඔය ටික තියෙනවා නම් මොනවාද? ඉන්ද්‍රියද, සිතද, අරමුණද, අවිද්‍යා ධාතුවද. මෙන්න මේ හතර තිබ්බොත් අවිජ්ජා සම්පස්සජන, අවිද්‍යාවෙන් යුක්ත ස්පර්ශයක් උපදිනවා. ඇසට රූපය හම්බ වෙනවා, අරමුණ තියෙනවා, ඇස තියෙනවා, ඉන්ද්‍රිය තියෙනවා, සිත චක්කු විඥානේ පහළනවා, සිතක් තියෙනවා, අවිජ්ජා ධාතුවත් ස්වභාවයෙන්ම හිතේ තියෙනවා. හතරම එකතු වුණාම අවිජ්ජා සම්පස්සජන, අවිද්‍යා සහගත ස්පර්ශයක් උපදිනවා. ඒ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් නිසා පින්වත්නි, ඒ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඒ පුද්ගලයාට පින්වත්නි තව දුරටත් ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාට අර සත්පුරුෂ ධර්මය හා සත්පුරුෂය හම්බෙලා නැතිකම නිසාම මම වෙමි කියන තණ්හාමාන දෘෂ්ටි වශයෙන් ඇති හැඟීමටම පොහොර වැටෙනවා. ඒ හැඟීමම උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේවා ඔක්කොම හැඟීම් කියලා. මම වෙමි කියන එක ඒ හැඟීමම උපදිනවා. ඒක හැඟීමක්. ඒ හැඟීම නිසා තමයි අපි නැවත නැවත ලෝකේ කර්ම කරන්නේ. මේ ඔක්කොම හැඟීම් පින්වත්නි. තණ්හාවද හැඟීමක්, වේදනාවද හැඟීමක්. මේ ඔක්කොම නාම ධර්ම. තණ්හාව අල්ලලා පෙන්වන්න පුළුවන්ද? වේදනාව අල්ලලා පෙන්වන්න පුළුවන්ද? බෑ. මේ ඔක්කොම හැඟීම්. මම වෙමි කියන එකත් හැඟීම්. අය මහාස්මීතිපි තිස්ස හෝති භවිස්සන්තිපි හෝති න භවිස්සන්තිපි තිස්ස හෝති රූපී භවිස්සන්තිපි තිස්ස හෝති අරූපී භවිස්සන්ති පිස්ස හෝති සංඤී භවිස්සන්තිපි පිස්ස හෝති අසංඤී භවිස්සන්ති පිස්ස හෝති. මේ ඔක්කොම හැඟීම් පින්වත්නි. මම වෙමි කියන එකත් හැඟීමක්, අනාගතයට වන්නෙමි කියන එකත් හැඟීමක්, අනාගතයට නොවන්නෙමි කියන එකත් හැඟීමක්, රූපී වන්නෙමි කියන එකත් හැඟීමක්, අරූපී වන්නෙමි. මේ තණ්හාමාන දිට්ඨි වශයෙන් අදහස, තණ්හාමාන දිට්ඨි වශයෙන් හැඟීම් ඇති වුණාට පස්සේ ඒවා එක එක පැත්තෙන් දෘෂ්ටිගත වෙනවා. අනාගතයට ඉන්නව නම් හොඳයි කියලා හැඟීම් ඇති වෙනවා, නැත්තම් හොඳයි කියලා හැඟීම් ඇති වෙනවා. අනාගතයට මේ වගේ රූපයක් හම්බ වෙනවා නම් හොඳයි කියලා හැඟීම්. මේ ඔක්කොම හැඟීම් හිතේ ඇති වෙන දේවල්. ඔක්කොම සංඥා සහිත වෙනවා නම් හොඳයි, සංඥා රහිත වෙනවා නම් හොඳයි. මේ ඔක්කොම හැඟීම් ඇති වෙලා දෘෂ්ටිගත වීම ඇති වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තිට්ඨන්තිකෝපන භික්කවේ තත්තේව පංචින්ද්‍රියානි අතෙත්ත සුතවතෝ අරිය ශාවකස්ස අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. මහණෙනි, ඒ ජීවිතය තුලින් ඇස කන ආදී පංචේන්ද්‍රයන්ගේ තියෙන පංචේන්ද්‍රයන් තිබුණත්, පංචේන්ද්‍රයන්ගේ පහළවීමක් තිබුණත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ කෙරෙහි අවිද්‍යා ධාතුව ප්‍රහාණය වෙලා නම් අරුබුදේ ලිහෙනවා. අවුල මේ පින්වත්නි ඉන්ද්‍රියන්ගේ නෙමෙයි. අවිද්‍යාව හිතෙත් නෙමෙයි. ඒ කියන්නේ ඒ ඔස්සේ පහළන චක්කු විඥානෙත් නෙමෙයි අවුල. බාහිර අරමුණ මුණ ගැහිමත් නෙමෙයි අවුල. අවුල අවිජ්ජා ධාතු. අවිජ්ජා ධාතු. දැන් ඉන්ද්‍රියන්ගේ පහළවීමයි, සිතයි, අරමුණුයි, අවිද්‍යා ධාතුවයි කියන හතරම එකතු වෙච්ච නිසානේ අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේ පුට්ටස්ස අසුතවතෝ කියලා අපි ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඔය ඉන්ද්‍රියනුත් ඔහොම තිබුණා වේ. රාතන් වහන්සේට ඉන්ද්‍රියන් නැද්ද? තියෙනවා. උන්වහන්සේ රූප දකින්නේ නැද්ද? දකිනවා. ශබ්ද අහන්නේ නැද්ද? අහනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. එතකොට පින්වත්නි,
ඒව ඔක්කොම දැනෙනවා. අවිජ්ජා ධාතුව නෑ එතන. අවිජ්ජා ධාතුව නෑ. අවිජ්ජා ධාතුව නැති නිසාම පින්න. එහෙනම් අවිජ්ජා ධාතුවයි ගැටලුව. අවිජ්ජා ධාතුව නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි සෘතවත් ආර්ය ශ්‍රාවක භාවය. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම හරි හැටියට ධර්මයේ තුලින් තේරුම් ගැනීම. තේරෙනකම නිසා මම වෙමි කියලා හැඟීමක් උපදිනවා. තස්ස අවිජ්ජා විරාග විජ්ජුප්පාදෝ අස්මීති තිස්සන හෝති. එතන පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ චිත්තසංතානයේ ස්වභාවය ගැන කියනවා. මොන ස්වභාවයේද? සම්පූර්ණයෙන් අවිද්‍යාව නැති කෙනා, අවිජ්ජා ධාතුව නැති කෙනා තුළ. අවිද්‍යා ධාතුව දුරු වෙලා නම් අවිද්‍යාව ඉපදීම හේතු කරගෙන ඔහුට මම වෙමි කියලා හැඟීමක් උපදින්නේ නැහැ. එයා දන්නවා මේවා හේතුන් නිසා ඇති වෙන ඵල ධර්ම කියලා. මම නොවෙමි අනාගතයට වන්නේ මේ වගේ මහ බොළඳ මේ හැඟීම් උපදින්නේ. බොළඳ හැඟීම් කියලා කියන්නේ මේ සංසාරේ පණව ගන්න හැඟීම් උපදින්නේ. අනාගතයට වෙනවා නම් හොඳයි, නොවෙනවා නම් හොඳයි, රූපවත් වෙනවා නම් හොඳයි, අරූපවත් වෙනවා නම් හොඳයි. ඊට පස්සේ සංඥා සහිත වෙනවා නම් හොඳයි, සංඥා රහිත වෙනවා නම් හොඳයි. මේ විදියට නොඑක් ආකාරයේ හැඟීම් මේ පුද්ගලයාට උපදින්නේ නැහැ. මෙහෙම හැඟීම් උපදින්නේ නෑ පින්වත්නි. ඒ උපදින්නේ නැති තැනක අර මම වෙමි කියන දෘෂ්ටියට පොහොර වැටෙන්නේ නෑ. මම වෙමි කියන දෘෂ්ටිය නැති තැනක තමයි ආරහත්ත්වයට පත් වෙන්නේ. මම වෙමි කියන පවතින හැඟීම අනාගාමී ශ්‍රාවකයාටත් තියෙනවා. එහෙනම් අවිජ්ජා ධාතුව සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ කොතනද? අවිජ්ජා ධාතුව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ පින්වත්නි ආරහත්ත්වයේදී. අරහත්ත්වයට පත් වෙනකන් අවිද්‍යාව තියෙනවා. එහෙනම් ඒකට හේතුව තමයි ඔය කේමක සූත්‍රයෙන් මීට කලින් දේශනා කරාදී ඔබට මතක ඇති රහත් වෙන අනාගාමී වෙච්ච කෙනාටත් අස්මිමානයේ පවතිනවා. ඒ අස්මිමානයේ පවතින්නේ අවිජ්ජා ධාතුව නිසා. මම වෙමි වන්නෙමි නොවන්නෙමි මේ විදියට හීනියට පවතින. හැබැයි ඒක අර ඕලාරික විදියට රූපයටද වේදනාවටද එහෙම හොයන්නත් බෑ. පොදුවේ මම වෙමි කියලා හීනියට යටිපෙළේ හැඟීමක් තියෙනවා. ඒ හැඟීම පවතින අවිජ්ජා ධාතුව නිසා. අවිජ්ජා ධාතුව සම්පූර්ණයෙන් අයින් වුණොත් තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. සම්පූර්ණයෙන් අවිජ්ජා ධාතුව නිරුද්ධ වෙච්ච තැනක තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම අරහත්ත්වයේ කියන தત્ත්වය උද්ගත වෙන්නේ. එහෙනම් අනාගාමී වෙච්ච කෙනාටත් පවතින අරුබුදයක් තමයි මේ විසඳ ගන්න විදිය ගැන අපි මේ දේශනාව තුළින් මතු කළේ. හැම දිනාටම මේ දේශනාව ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ බොරලැස්කමුව එගොඩවත්ත පාර පදිංචි බුවනක සුබසිංහ මහත්මයා සහ ආර්යානි සුබසිංහ මහත්මිය ඇතුළු සදැහැති පින්වතුන්. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික යහපත සැලසේවා, උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් බුවනක සුබසිංහ මහත්මයා ප්‍රදාන, ආර්යානි සුබසිංහ මහත්මිය ඇතුළු සදැහැති පින්වතුන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ඇත්ත බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අරමුණ විදිහට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සුනිත්‍රා මහදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරීව වැඩවිසූ පූජ්‍ය රත්මලානී පඤ්ඤාජීව ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට අනුමෝදනා කිරීමට උන්වහන්සේලාට මේ කුසල් උපකාර වීම තුල භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වසර 17කට පෙර පරලෝ සැපත් වුණු වික්ටර් සුබසිංහ පියතුමාටත් අනුමෝදනා වේවා. වසර 4කට පෙර පරලෝ සැපත් චන්ද්‍රා ලියනගේ මෑණියන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති වර්ගයාට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රටදැයි වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් ඇතුළු පින් බලාපොරොත්තු වන සාංසාරික ඥාති මිත්‍රාදීන්ටත් මේ කුසල් උපකාර වේවා, අනුමෝදන් වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, අමා නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය කුසලානිසංසයන් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේටත් දායකත්වයේ දරූ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරපු සියලු දිනාට අනුමෝදනා වේවා කියන සත්පුරුෂ අදහස ඇති කරගෙන තියෙනවා.
දායකත්වයේ දරූ පින්නතුන් ප්‍රධාන ඔබ සියලු දෙනාටමත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ කුසල් නිදුක් බව නිරෝගී භාවයේ සුවපත් භාවයේ දිගාසිරි සම්පත් කායික මානසික යහපත පිණිස ලෝකාර්ථ සංසිද්ධිය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසලානිසංසයන් බලවත් වේවා. හැම දිනාටම මේ කුසල් ධර්මයන් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මියගිය ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් උතුම් නිවන් පිණසම මේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං